නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත බෞද්ධයින් හැටියට කවුරුත් බලාපොරොත්තු වන ඒකායන පරමාර්ථය තමයි නිර්වාණය කියලා කියන්නේ. නිර්වාණ අවබෝධය සඳහා සෑම බෞද්ධයෙක්ම පාහේ සාමාන්‍යයෙන් කුසල ධර්මයක් සිද්ධ කළත් ප්‍රාර්ථනා කරනවා. ඒ නිර්වාණය අවබෝධ කර ගැනීම විශේෂයි පවත්නා ප්‍රතිපදාව අනුගමනය කිරීම කෙසේ වෙතත් එය ප්‍රාර්ථනා හෝ කිරීම සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියටයි දකින්නට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ශාසනයෙහි වටිනාකම තියෙන්නේත් වැදගත්කම තියෙන්නේත් මේ ශාසනයේ අග්‍රතම ප්‍රතිඵලය නොයසේනම් අවසානික ප්‍රතිඵලය අපට ලබන්නට පුළුවන්කම තියෙන්නේ මේ ජීවත් වෙනකොටම ජීවත් වෙන කෙනෙකු විසින් තමා තුළ අත්විඳිය හැකි දෙයක් විදිහට. ඒ කියන්නේ මේක මෙහි අවසන් ප්‍රතිඵලය ලබන්නට තියෙන මේ ජීවත් වෙනකොට. මරුණට පස්සේ අපි නිවන් සැප ලැබේවා කිව්වට මැරිලා නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ ජීවත් වෙන මොහොතේ ජීවත් වෙන කෙනෙකු විසින් අවබෝධ කරන දෙයක් මිස නිවන කියන්නේ ඒක මැරිලා වෙනම ලබන දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා මේ ජීවත් වෙන කෙනෙකු විසින් ලබන්නා වූ නිර්වාණය පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. බොහෝ විට නිවන් දකින්නවා කියන්නේ මොකක්ද? නිර්වාණය අවබෝධ කරගත්ත කෙනාගේ ස්වභාවයන් මොනවද? ඒ වගේම නිවන් දැක්කට පස්සේ මොකද්ද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් සමාජය තුළ නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා. බොහෝ දෙනෙකු තුළ තිබෙන අදහස්. එනිසාම මේ කාරණාව පිළිබඳව විමසා බැලීම වටිනවා. විභජ්‍යවාද වැඩසටහන ඔස්සේ අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන ඒ විවිධ දහම් කරුණු පිළිබඳව විවිධ පර්යායන්ගෙන් සාකච්ඡා කරමින් පැමිණෙන්නේ. එහිදී පිළිවෙලින් ඒ පිළිබඳව කතා කරගෙන පැමිණීමේදී පසුගිය දේශනාව තුළ නිරෝධ සමාපatti ඥානය පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. නිරෝධ සමාපatti ඥානය පිළිබඳව හඳුනා ගැනීමේදී ඒ නිරෝධ සමාපත්තිය යනු කුමක්ද කියන කාරණාව පිළිබඳව දල හඳුන්වා ගැනීමක් සිද්ධ කරගන්නට යෙදුණ හේතුව ඒ පිළිබඳව බොහෝ විස්තරාර්ථ අපි කතා කරන්නට ගියේ නැහැ. ඊට වඩා අපි අනිකුත් ඔබේ ජීවිතයට වැදගත් වන ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය වන ධර්ම කාරණා පිළිබඳව ප්‍රමුඛතාවය මෙම වැඩසටහන ඔස්සේ ලබා දෙන නිසා අද දවසේදී අපට තිබෙනවා සුවිශේෂ ඥානයක් පිළිබඳව තවත් සුවිශේෂ ඥානයක් පිළිබඳව කතා කරන්නට. ඒ තමයි පරිනිබ්බාන ඥානං. පරිනිබ්බාන ඥානය. අපි සාමාන්‍යයෙන් පොදුවේ වචනයක් අපි පාවිච්චි කරනවා පරිනිර්වාණය. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා, රහතන් වහන්සේලා පිරිනුවම් පෑවා ආදී ලෙස මේ පරිනිබ්බාණය පිළිබඳව අපි කතා බස් කරනවා. එතකොට මේ පරිනිබ්බාන ඥානං පරිනිර්වාණය පිළිබඳව පවත්නා නුවණක් තියෙනවා. එතකොට මොකද්ද මේ පරිනිර්වාණය පිළිබඳව පවත්නා නුවණ? කතං සම්පජානස්ස පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඥානං. මොකද්ද සම්පජානස්ස කියලා කියන්නේ? සති සම්පජඤ්ඤ කියලා මේ සම්පජාන සම්පජඤ්ඤාදී දේවල් නිරන්තර කතා බහට ලක් වෙනවානේ. එතකොට මේ සම්පජාන කියලා කියන්නේ ඥාන කියන්නේ අවබෝධ ඥාණයට එහෙම නැතිනම් නුවණට. එතකොට සම්පජාන කියලා කියන්නේ මේ හාත්පස කරුණු දන්නා වූ නුවණක්. එහෙම නැතිනම් අපි කියනවා සම්‍යක් ඥානය කියලා. සම්‍යක් ඥානය. එතකොට පවත්ත පරියාදානේ පඤ්ඤා. එතකොට ක්ලේශ ස්කන්ධ වශයෙන් පවත්ත ප්‍රවෘත්තිය පිළිබඳව කෙලෙසයන්ගෙන් පවත්නා පිරිසුදු වීම පිළිබඳව පවත්නා යම් ප්‍රඥාවක් තියෙනවා නම් පරිනිබ්බානේ ඥානම් මේ පරිනිර්වාණය පිළිබඳව නුවණයි. එතකොට මෙතනදී කියන්නේ සම්‍යක් ඥාන ඇත්තහුගේ
සම්‍යක් ඥානයේ පිහිටි පුද්ගලයෙකුගේ යම් කිසි විදිහකින් ස්කන්ධ සහ කෙලෙසුන්ගෙන් මිදීමක් තියෙනවා නම් අන්නේ ප්‍රඥාව තමයි පරිනිබ්බානේ ඥානං කියලා පරිනිර්වාණේහි ඥානය කියලා හඳුනා ගන්නු ලබන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපි පරිනිර්වාණේ ඥානය ඇයි අපිට අදාළ වන්නේ කියලා. පරිනිර්වාණය කියන එක පින්නතුනේ අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා. සෝපදිශේෂ නිර්වාණයක් තියෙනවා, අනුපදිශේෂ පරිනිර්වාණයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම පිළිබඳව අපි කතා කරනකොට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවන් පාවදාලා කියලා. ඒ අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව සියලු උපදීන්ගේ සම්පූර්ණම නවතා දැමීමක් මිදීමක් තියෙනවා නම් ඒ මිදීම තමයි අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා කියන්නේ. ස උපදිශේෂ කියනවා උපදිශේෂයක් පවතිනවා උපදිශේෂයක් සහිතව පිරිනුවම් පෑමකුත් තියෙනවා. උපදිශේෂයක් සහිතව පිරිනුවම් පෑමකුත් තියෙනවා. ඒ පිරිනුවම් පෑමට අපි කියනවා කිලේශ පරිනිබ්බාන කියන වචනයක්. කිලේශ පරිනිබ්බාන. කෙලස් පිරිනිවීමට යනවා. කෙලස් ධර්මයන් සම්පූර්ණම ක්ෂය භාවයට පත්වනවා. ඒ නිසා පරිනිබ්බාන ඥානය කියලා කියනකොට අර අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවම නෙමෙයි අපිට මේ පරිනිර්වාණ ධාතුන් පිළිබඳවම කතා කරන්නට වෙනවා දෙපැත්තකින්. ඒ තමයි අර සෝපදිශේෂ පරිනිබ්බාණය එහෙමත් නැතිනම් කිලේශ පරිනිබ්බාණ කියලා අපි හඳුනා ගන්නා දේත් ඒ වගේම අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවත් අපිට හඳුනා ගන්නට සිද්ධ වෙනවා. එතකොට මේ වචන දෙක පිළිබඳව අපි ඉස්සෙල්ලාම යම් විග්‍රහයක් සිදු කරගත්තොත් සෝපදිශේෂ එතකොට උපදිශේෂයක් තිබෙනවා. උපදි කියන වචනයක් හම්බ වෙනවා. ඒ වගේම අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා. අනුපදිශේෂ පරිනිර්වාණය කියලාත් කියනවා. අනුපාදා පරිනිර්වාණය සහ අනුපදිශේෂ පරිනිර්වාණය. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා කියන එකට. ඒකට කියන්නේ අනුපාදා පරිනිර්වාණය. අනුපාදා පරිනිර්වාණය. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. පිරිනුවම් පෑමක් තියෙනවා. අනුපදිශේෂ කියනකොට උපදිශේෂයක්වත් නැතිව නිවන් දකිනවා. අපි වචන තුනක් ගැන කතා කරන්නේ. සෝපදිශේෂ කියනකොට උපදිශේෂයක් සහිතව කියන එකත් අනුපාදා පරිනිර්වාණය කියනකොට කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා කියන එකත් අනුපදිශේෂ කියනකොට උපදිශේෂයක්වත් විරහිතව පිරිනිවෙනවා නිවෙනවා කියන දේ තමයි අපි කතා කරන්නේ. එතකොට නිබ්බාන කියලා කියන්නේ නිර්වාණයට, නිවනට, අමෘතයට එහෙමත් නැතිනම් සාමාන්‍ය වචනෙන් අපි නිවන කියලා කතා කරනවා. තෘෂ්ණා විරහිත තෘෂ්ණාවෙහි තිබෙන නිරෝධය නිසා තමයි වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙහි නිර්වෘති භාවය තමයි නිබ්බාන කියලා කියන්නේ. වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙහි නිරෝධය තමයි නැතිවීම තමයි නිබ්බාන නැතිනම් නිවන කියලා අපි කතා කරන්නේ. එතකොට යම්කිසි නිවනක් තියෙනවා නම් ඒ නිවන පරිනිබ්බාන කියලා කියනවා. හාත්පස පරි කියන උපසර්ග පදයෙන් මේ හාත්පස මනාකොට ඒ දේ සිද්ධ වුණා නැතිනම් නිවීම සිද්ධ වුණා කියන එක නැතිනම් ඒ වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙහි නිරෝධය සිද්ධ වුණා කියන එක කතා කරන්නේ. එතකොට මේ පරිනිබ්බාන කියන වචනය තුළ අපි සාමාන්‍යයෙන් එහි කෝෂාර්ථයන් හැටියට ඒ විදිහට අපි හඳුනාගත්තට මේ භාවිත වෙන්නේ නිර්වාණය හැඳින්වීම සඳහානේ. නිබ්බාන පරිනිබ්බාන කියනකොට පිරිනිවීම කියන දේ හඳුන්වන්නේ. එතකොට නිර්වෘත්ති සංඛ්‍යාත නිර්වාණය තමයි මෙහිදී ගම්මේ කරන්නේ. එතකොට එතනදී අර සියලු ආකාරයෙන් අපි කියන්නේ නිවනට වැඩි ආය කියලා. සාමාන්‍යයෙන් පොදු ව්‍යවහාරයේදී අපි කියනවා නිවනට වැඩිය. එතකොට සමහර වෙලාවට කෙනෙකුගේ පවත්නා සංකල්පයක් තමයි නිවන නැමැති භූමියක් තියෙනවා. ඒ භූමියටපත් වීම තමයි නිර්වාණයටපත් වීම කියලා. නමුත් ඒ විදිහට අපිට සංකල්පයක් තිබුණාට ඒක යථාර්ථය නෙමෙයි. ඒ නිසා දැන් අර හොඳ උදාහරණයකින් පැහැදිලි කරන්නේ පහන් දැල්ලක නිවීම වගේ කියලානේ. පහන් දැල්ලක් නිවුනහම ඒ පහන් දැල්ල උඩට ගියාද යටට ගියාද සරසට ගියාද කියලා පහන් දැල්ල ගියපු තැනක් හොයන්නට පුළුවන් කමක් නැහැ.
උපාදාන නැති වෙනකොට ඒ පහන් දැල්ල නිවුණා. ඒකට කියන්නේ නිවුණා කියලා. අන්න ඒ වගේ තමයි නිර්වාණය කියන එක. ඒක තව තැනකට පත්වීමක් හෝ තව තැනකට පැමිණීමක් හෝ තව තැනකට යෑමක් උත්පත්තියකට පත්වීමක් එහෙම නෙවෙයි. එතකොට මෙන්න මේ පරිනිබ්බාන කියන මේ වචනයත් එක්ක සම්බැදී තමයි ඊට පස්සේ අපිට හම්බෙන්නේ සෝපදිශේෂ පරිනිබ්බාන, ඒ වගේම අනුපදිශේෂ පරිනිබ්බාන සහ අනුපාදා පරිනිබ්බාන කියන මේ වචන අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. එතකොට සෝපදිශේෂ පරිනිබ්බාන කියලා කියන උපදිශේෂයක් සහිතයි කියන එක, අනුපදිශේෂයි කියන උපදිශේෂයක්වත් නැහැ කියන එක, අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදීම කියන එක. එතකොට මේ කාරණා පිළිබඳව අපි ඉස්සෙල්ලා විශ්ලේෂණය කර ගැනීම තාම වැදගත් වෙනවා. එතකොට එතනදී අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නට අවශ්‍යයි මොනවද මේ උපදි කියලා කියන්නේ කියන එක. උපදි ධර්ම කියලා කියන්නේ මොනවද කියන එක අපි තේරුම් අරගෙන සිටීම තාම වැදගත්. උපදි කියලා කියනකොට අපිට මේ උපදි වචනය බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල විවිධ ආකාරයට දේශනා කරපු විදිහක් අපිට දේශනාව දිහා බලනකොට හඳුනා ගන්නට පුළුවන්. එක තැනකදී අපිට උපදි 10ක් පිළිබඳව හඳුනා ගන්නවා. උපදි 10ක් පිළිබඳව. තව තැනකදී අපි විශේෂයෙන්ම උපදි 3ක් පිළිබඳව අපි හඳුනා ගන්නවා. කන්ද උපදි, කිලේශ උපදි සහ අபிසංකාර උපදි ආදී ලෙස. තව තැනකදී අපි උපදි 4ක් හඳුනා ගන්නවා. තණ්හා උපදි, ඒ වගේම කිලේශ උපදි, කන්ද උපදි සහ අபிසංකාර උපදි කියලා. ඒ වගේම තව තැනකදී අපි උපදි 16ක් පිළිබඳව හඳුනා ගන්නවා. එතකොට තණ්හා උපදි, කිලේශ උපදි, කර්ම උපදි, දුස්චරිත උපදි, ආහාර උපදි, ඒ වගේම උපාදින්නක උපදි, ආධ්‍යාත්මික නැත්නම් අධ්‍යාත්මික ආයතන උපදි, මේ ආදී ලෙස අපි මේ උපදීන් පිළිබඳව විවිධ පරාසයන් ඔස්සේ විවිධ මාතෘකාවන් ඔස්සේ අපි හඳුනා ගන්නවා. එනිසා උපදි කියන මේ හඳුනා ගැනීම දිහා බලනකොට බොහොම ප්‍රධානම හඳුනා ගැනීම තමයි තණ්හා උපදිය. තණ්හාව කියන දේ උපදි ධර්මයක්. ඒ වගේම යම් කිසි විදිහකින් කෙනෙකුට තියනවා නම් දිට්ඨි මට්ටමක්. ඒ ආදී සියල්ලම ඇතුළත් කරලා කිලේශ ආදී ධර්මයන් උපදි හැටියට දක්වනවා. ඒ වගේම කන්ද කියනකොට ස්කන්ධ ධර්මයන් ටිකත් උපදියක් හැටියට දක්වනවා. අபிසංස්කාරයත් කර්ම උපදවීම කියන දේත් උපදියක් හැටියට දක්වනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට උපදි පිළිබඳව ප්‍රධාන බෙදීමක් විදිහට මේක දකින්නට පුළුවන්. ඒකෙන් කියන්නේ අනිත්‍යව අප්‍රධාන කියන එක නෙමෙයි. ඒ සූත්‍රයන් අතර භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රාවකයාගේ ස්වභාවානුරූපව පැහැදිලි කරපු ආකාරය. හැබැයි බොහෝ තැන්වල අපට උපදි කියන එක පිළිබඳව විග්‍රහ වීමේදී මේ උපදි සමුදාය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. තණ්හා උපදිය, ඒ වගේම කිලේශ උපදිය, කන්ද උපදි සහ අபிසංස්කාර උපදි කියන මේ උපදි ටික. එතකොට දැන් මේ උපදි පිළිබඳව හඳුනා ගන්නකොට තණ්හාව කියලා කියන්නේ අපේ හිතේ පවත්නා ආසාව, ලෝභය, තව දේවල් පිළිබඳව අපි ඇති කරගන්නා කැමැත්ත, මේ ආදී වචන වලින් අපිට තේරුම් ගන්නට පුළුවන් මේ තමයි තණ්හාව. එතකොට මේ තණ්හාව උපදියක්. උපදීහි නරස්ස නන්දනා කියලා කියනෝනේ. මේ උපදිය තමයි මනුස්සයාට සතුටු වෙන්න තියෙන තැන. මේ තෘෂ්ණාදී තැන්වල තමයි මිනිස්සු සතුටු වෙන්නේ. ඒ වගේම උපදි නිසාම තමයි මිනිස්සු දුකට පත්වන්නේ. උපදි නිසාමයි මිනිස්සු දුකට, ශෝකයට, ਸੰతాපයට පත්වන්නේ. නිසා උපදි කියන එක මිනිස්සුන්ට දුක ගෙන විද්දෙන දෙයක්. උපදි කියන එක තන මිනිස්සු සතුටට පත්වන තැනක්. එතකොට මෙන්න මේ උපදීන් අපි තේරුම් ගන්නට ඕනේ මොනවද උපදි කියන වචනයෙන් සංග්‍රහ කරලා තියෙන්නේ කියන එක. එතකොට ඊළඟට අපිට දකින්න පුළුවන් මේ කිලේශ උපදි කියන එක. කිලේශ උපදිය කියලා කියන්නේ කෙලෙස් උපදියක් බවට පත් වෙනවා. එතකොට උපදි කියන මේ වචනේ පිළිබඳව අපි ගත්තොත් නැවත උත්පත්තියට හේතු වන දේ මේ ආදී ලෙස තමයි මේක අපිට තේරුම් ගන්නට තියෙන්නේ. එතකොට මෙන්න මේ උපදිය කියන එක කිලේශයක් විදිහට හඳුන්වනවා. කිලේශ උපදි කියලා. එතකොට හිතේ පවත්නා යම්කිසි කෙලෙස් ස්වභාවයක් තිබෙනවා නම් ඒ කෙලෙස් ධර්මයන් සියල්ලම සංග්‍රහ කරන උපදීන් හැටියට. හිතේ යම්කිසි කෙනෙකුට දැන් කාමාදී දේවල් පිළිබඳව තිබෙන ආසාව, තණ්හාව අපි ඒක තණ්හා උපදි කියලා කිව්වා. ඒකම තව වචනයකින් හඳුන්වනවා කාම උපදි කියලත්.
තණ්හා උපදී, කාම උපදී කියලා මේ කිව්වට එක මාර්ථය හඳුන්වන්නේ. ඒ වගේම කෙලෙස් උපදී කියලා කියනවා. දැන් හැම වෙලාවකදීම තණ්හාව කියලා කියන්නේ, ලෝභය කියලා කියන්නේ එක චෛතසික ධර්මයක්. නැතිනම් හිතේ තියෙන එක ගති ස්වභාවයක්. හැබැයි ඒකත් එක්ක එන තව ගොඩක් දේවල් තියෙනවානේ. මසුරු බව, ඒ වගේම තව එන ගොඩාක් මල මච්චේරාදී ධර්ම ගොඩාක් තියෙනවානේ. එතකොට මෙන්න මේ සියල්ලම පොදුවේ ගත්තාම කිලේශ කියන දෙයට තමයි ඇතුළත් වෙන්නේ. ආසාව, කැමැත්ත, තණ්හාව කියන එක එකක්. එතකොට හැබැයි ඒ තණ්හාව කියන දෙයට වඩා එහා තව ගොඩාක් හිතේ පවතින විවිධ ගති ස්වરૂපයන් තියෙනවා. ඊර්ෂ්‍යාව, මසුරු බව, ඊට පස්සේ කෙනෙකුගේ හිතේ තියෙන ද්වේෂය, මේ වගේ ගොඩක් සංකල්ප අදහස් තියෙනවා. මේවා පොදුවේ ගත්තාම ඔක්කොම හඳුන්වනවා කෙලස් කියලා. ඒකට තණ්හා කරන බව ප්‍රධාන දෙයක්. ඒ වගේම අනිකුත් කෙලස් ධර්මයන් පවතිනවා. මේ සෑම දෙයක්ම කෙනෙක්ව ප්‍රතිසන්දියට අරගෙන යන්නට හේතු වන දේවල්. කෙනෙක්ව ප්‍රතිසන්දියට අරගෙන යන්නට හේතු වන දේවල්. නිසා මේකට කියනවා මේ කෙලෙස් උපදි කියලා. කෙලස් උපදියක්. මේ කෙලස් කියන දේත් උපදියක්. ඒ වගේම තවත් උපදියක් තියෙනවා. ඒ තමයි ඛණ්ඩ උපදි කියලා කියන්නේ. ස්කන්ධ උපදිය. ස්කන්ධ උපදිය. ස්කන්ධයනුත් උපදීන් හැටියට දක්වනවා. දැන් ස්කන්ධයන්ගේ පැවැත්මක්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. අපි ජීවිතයක් ලැබෙනවා කියලා කියන්නේ, ජීවිතයක උපදිනවා කියලා කියන්නේ. ඛණ්ඩානම් පාතු භාවෝ කියලා අපි ජාතිය පිළිබඳව විස්තර කරගන්නකොට අපි වචනයක් පාවිච්චි කරන ඛණ්ඩානම් පාතු භාවෝ කියලා. ඛණ්ඩානම් පාතු භාවෝ කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීම කියන එක. ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා නම් ඒ ස්කන්ධයන්ගේ පහළවීම, ස්කන්ධයන්ගේ හට ගැනීමත් උපදීයගේ හට ගැනීමක්. ස්කන්ධ ටිකම උපදී. ස්කන්ධ ටිකම උපදී. හැබැයි මේ උපදී කියන එකෙන් මේ කියන්නේ ඔක්කොම කෙලස් කියන එක නෙමෙයි. ඔක්කොම ආශ්‍රව කියන එක නෙමෙයි. ඔක්කොම කෙලස් ආශ්‍රව කියන එක නෙමෙයි. ඒ තණ්හා උපදී, කෙලස් උපදී ඒ ටිකට තමයි ටිකයි තියෙන්නේ. ඒ වගේම ඛණ්ඩ උපදී කියලා කියන්නේ ස්කන්ධ ධර්මය. ඛණ්ඩ උපදී කියලා කියන්නේ ස්කන්ධ ධර්මය. එතකොට ඒක අර කෙලස් නෙමෙයි. ඒක තණ්හාව පවත්නා තැනක් නෙමෙයි. හුදු ස්කන්ධ ටිකම උපදියක්. අපි ජීවිතේ ලබනවා කියන තැනක හටගන්න ස්කන්ධ ටිකම උපදියක්. ඒ වගේම ඊළඟ උපදිය තමයි අபிසංඛාර උපදී කියලා කියන්නේ. අபிසංස්කාරයත් උපදියක්. අபிසංස්කාර උපදී කියලා කියන්නේ යම් තැනක පවත්නා කර්ම රැස් කර ගැනීමක් තියෙනවා. අபிසංඛාර. අපි අபிසංඛාර ගැන කතා කරනකොට අපි කියන පුඤ්ඤ අபிසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, අනිජ්ජාභිසංඛාර. සංස්කාරය බෙදන්නේ එහෙමනේ. පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර, අනිජ්ජාභිසංස්කාර. පින් පක්ෂයේහි වැඩෙන විදිහට අපි කර්ම රැස් කර ගන්නවා. අපුඤ්ඤ විදිහට අපි කර්ම රැස් කර ගැනීම තියෙනවා. අபிසංකරෝති කියලා කියන එකට අපි රැස් කර ගන්න විදිහට කර්ම සකස් කරගෙන රැස් කර ගන්නවා. ආනිජ්ජ විදිහට අපි කර්ම රැස් කර ගන්නවා. එතකොට පුඤ්ඤාභි කියලා කියනකොට ඒක අපි පින් ලෞකික කුසල් කරනවා නම්, රූපාවචර භූමියේ උපදින්නට අපි කුසල් කරනවා නම් ඒ සියල්ලම අයිති වෙනවා පුඤ්ඤාභි සංඛාර කියන මේ ගණයට. ඒ වගේම අපි හිතේ පවත්නා යම්කිසි අකුසලයන් තියෙනවා නම් ඒවලට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. ඒ වගේම අරූප මට්ටමේ යම්කිසි කෙනෙක් සංස්කාරය වඩනවා නම් ඒවලට කියනවා ආනිජ්ජය පිනිස පවත්නා සංස්කාරයෝය කියලා. එතකොට මේ තමයි අபிසංස්කාර කියලා කියන්නේ. අபிසංඛාර කියනකොට එතන තියෙන්නේ කර්ම සකස් කර ගැනීම. මේක මේ කර්මයකට කෙලස් ටිකක් එකතු වුනහම කර්ම සහ කෙලස් නිසා තමයි මේ සංසාර ප්‍රවෘත්තිය තියෙන්නේ, සසර පැවැත්ම තියෙන්නේ. කර්ම සහ කෙලස් කියන ධර්මතා දෙකක් නිසා. කර්මය කියලා කියන්නේ අපි කරන හොඳ වෙන්නට පුළුවන්, නරක වෙන්නට පුළුවන් මේ කුසල අකුසල කර්ම. එතකොට ඒකෙන් කරන්නේ අපි යම් කිසි දෙයක් රැස් කරගන්නවා. කායික වාචික වශයෙන් විතික්‍රමණය වෙන ඒ අවස්ථාවේදී සිතක් උපදිනවා. එතකොට මේකට අපි කියන පොදුවේ ගත්තාම කර්ම සිද්ධ කරනවා කියලා. එතකොට කුසල කර්මයක් සිද්ධ කරනවා, අකුසල කර්මයක් සිද්ධ කරනවා කියන එකේදී මේ කර්මයකට විතරක් කෙනෙක් ගිහිල්ලා උපදින්නේ නැහැ. කර්මයකට විතරක් ගිහිල්ලා උපදින්නේ නැහැ. එතෙන්ට එදෙන්න ඕනේ කෙලෙසයක්. ඒ කෙලස් ටිකකුත් එක තමයි උපදින්නේ. කර්ම ටිකකට කෙලස් ටිකක් යෙදුනහම තමයි උපදින්නේ. එතකොට දැන් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියලා අපි කතා කරන්නේ. අවිද්‍යාව, සංස්කාරය, තණ්හාව සහ උපාදානය. එතකොට තණ්හාව කියනකොට තණ්හාවත්
උපාදානය කියනකොට කෙලෙස් ටිකත් යෙදුන නිසා තමයි අපිට ගිහිල්ලා තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට සිද්ධ වෙන්නේ. එතකොට ඒක සම්පූර්ණම අර සංස්කාරයට පමණක් පවරා දිය හැකි තැනක් නෙමෙයි. නැතිනම් කර්මයට විතරක් අபிසංස්කාරයට විතරක් පවරා හැකි දෙයක්, දිය හැකි දෙයක් නෙමෙයි. එතනදී කෙලෙස් ටිකකත් උපයෝගීතාවයක් තිබෙනවා. ඒ කර්මයේ කෙලෙසේත් උපයෝගීතාවයේ මත තමයි කෙනෙක් ප්‍රතිසන්දි වශයෙන් යම් තැනකට බැසගන්නේ. එතකොට මේ කියන සතර උපදී කියලා කියන්නේ හුදෙක්ම මේ සංසාර පැවැත්ම සසර වට එහෙම නැතිනම් අපි ඉපදෙනවා මැරෙනවා කියලා මේ පැවැත්මක් ගැන කතා කරනවා නම් මේ සම්පූර්ණ පැවැත්ම සකස් කරන්නේ මේ උපදී නිසා. එතකොට මේ යම්කිසි තැනක තණ්හා කාම උපදියක් තියෙනවා නම් ඒ වගේම යම්කිසි කෙනෙකුට යම් තැනක තියෙනවා නම් කෙලස් මට්ටමින් පවත්නා උපදියක්, ඒ වගේම ස්කන්ධ මට්ටමින් අபிසංස්කාර මට්ටමින් පවත්නා උපදියක් තියෙනවා නම් මේ උපදි ටික සම්පූර්ණ නම් එයාට මේ සසර පැවැත්ම හිස් නොවි පවතිනවා. යම් කිසි කෙනෙක් සසර ගමන නතර කරනවා නම් එයා මේ සංසාර ගමනට සසර පැවැත්මට ඉන්ධන බවට පත්වන මේ උපදි ධර්ම නැවතීම සඳහා උත්සාහවත් වෙනවා. ඒකට එයා කුමන දේවල්ද නතර කරන්නේ? එයා නතර කරනවා මේ කාම උපදිය කියන එක, තණ්හා උපදිය කියන එක නතර කරනවා. කෙලෙස් උපදිය කියන එක නතර කරනවා. ඒ වගේම කන්ද උපදිය කියන එකත් නතර කරනවා. ඒ වගේම අபிසංඛාර උපදියත් නතර කරනවා. දැන් අපි මුලින් වචනයක් කතා කළා සෝපදිශේෂ පරිනිබ්බාන කියලා. උපදිශේෂයක් තියෙනවා කියලා. නිවන් දැක්කට රහතන් වහන්සේට උපදිශේෂයක් තියෙනවා. මොකක්ද ඒ තියෙන උපදිශේෂය? ඒ උපදිශේෂය තමයි කන්ද උපදිය තියෙනවා. එහෙනම් ඒ ස්කන්ධයන් දුරු කළා කියලා කිව්වේ. ස්කන්ධ නිරුද්ධ කළා කියලා කිව්වේ. ස්කන්ධ නිරුද්ධ කළා කියලා කිව්වේ දැන් මේ භවයේදී නැතිනම් මේ ජීවිතයේදී පුරාණ කර්ම ප්‍රත්‍ය නිසා හටගන්න උපදින ස්කන්ධ ටික නිරුද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ යම් තැනකට බැසගෙන එතන ස්කන්ධයන්ගේ පහළවීමක් කරනවා නම් අනුත්පාද සංඛ්‍යාතව ඒ ස්කන්ධ ටික ආයෙ උපදවන්නේ. අඹ ඇටයක් නිසා අඹ ගහක් හැදෙනවා. අඹ ඇටයක් නිසා අඹ ගහක් හැදුනට පස්සේ දැන් ආපහු ඒ අඹ ගහ උපදවන්නට හේතු වුණ අඹ බීජය නැති කරනවා කියන එක කරන්න බෑනේ. හැබැයි තව දෙයක් කරන්න පුළුවන්. මේ අඹ ගහ මේ විදිහටම තියෙනකොට අනාගතයට අඹ බීජ නූපදින තත්ත්වයට පත් කරන්න පුළුවන්. අනාගතයට අඹ බීජ උපදින්නේ නැති තත්ත්වයට පත් කරන්න පුළුවන්. එතකොට මේ අඹ ගහ යම් තාක් කාලයක් එහි බීජ ශක්තියක් තිබුණා නම් මේ අඹ ගහ මෙපමණ කාලයක් පවතිනවා කියලා. ඍතු ආදී ධර්මයන්ගේ උපස්තම්භක භාවයත් මනාව ලැබෙනවා නම් ඒ අඹ ගහ යාගේ ආයුසන්තතිය පැවතිනකම් පැවතිලා ඒ අඹ ගහ නැති වෙලා යයි. හැබැයි අනාගතයේට එමගින් අඹ පරම්පරාවක පැවැත්මක් ඇති කරන්නේ. අන්න ඒ විදිහට අනාගතයේට පහළ වෙන ස්කන්ධ ටික නැති කරලා තියෙනවා. හැබැයි මේ ජීවිතයේ දැන් අර අඹ ගහේ පැවැත්ම තිබුණානේ. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත නැතිනම් අඹ ඇටේ නිසා හැදුන අඹ ගහ තිබ්බා වගේ පුරාණ කර්ම ටික නිසා කර්ම කෙලෙස් ටිකක් නිසා මේ ඉපදුණු මේ විඥාන බීජේ මේ පැවැත්මක් වර්තමාන හටගෙන නිරුද්ධ වෙමින් මේ නාම රූපයට ප්‍රත්‍ය වෙමින් පවත්නා ගතියක් තියෙනවානේ. මෙන්න මේ පවත්නා ගති ස්වභාවය ඒක නැති වෙන්නේ. ඒක අර බීජ ශක්තිය තියෙනකන් තිබ්බා වගේ අපි යම් කර්ම ශක්තියක් අරගෙන ආවනම් එතකොට ඒ කර්ම ශක්තියට අනුරූපව බාහිර ඍතු ආදී අනිකුත් සාධක මත මේක වෙනස් කරන්නේ නැත්නම් ආයුෂයක් ප්‍රතිසන්දියෙන් අරගෙන ආවනම් මැදදී කර්මාදීන් පවා එකට බාධා පමුණවන්නේ නැත්නම් මේක තියෙන තාක් කාලයක් අවුරුදු 50ද 60ද 70ද ඒ තාක් කාලයක් තිබිලා මේක නැති වෙලා යනවා. එතකොට ඒක එතනින් ඉවරයි. නැවත ස්කන්ධයන්ගේ ඉපදීමක් නැහැ. එතනම නිවෙනවා. එතනම නිවෙන හරියට අර පහන් දැල්ලක් නිවුණා වගේ. ඒක ගියපු තැනක් නැහැ. ස්කන්ධයෝ නිවීමට ගිහිල්ලා. එතකොට දැන් අර අනාගතයට තියෙන හේතු ටික නැති කරලා වර්තමානයේ ජීවත් වෙන කෙනාට කියනවා එයා සෝපදිශේෂ නිබ්බාණයටපත් වෙලා කියලා. සෝපදිශේෂයට නිබ්බාණයටපත් වෙලා. ඒ කියන්නේ අර කන්ද උපදී ශේෂයක් තියෙනවනේ.
ස්කන්ධ නැමැති උපදිය මේ වර්තමානයේ දැන් උපදමින් පවත්නා බවක් තියෙනවා. ස්කන්ධ උපදියක් තියෙනවා. ස්කන්ධ ටිකක් නැති වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ මේ තැනට, ඒ කියන්නේ ස්කන්ධ ටිකක් නැති කරගන්න තැනට නෙමෙයි. ඒ කියන්නේ එහෙම වුණොත් එහෙම මරණය සඳහා ධර්මදේශනා කළා වෙනවනේ. කෙනෙකුට කන්ද උපදියක් නැති වෙලා ගියොත් එහෙම ඒ කෙනා කෙලින්ම එතනින්ම මරණය කියන දේ තමයි පණවන්නට වෙන්නේ. හැබැයි කෙලස් ටික ජීවත් වෙනකොටම කෙලස් ටික විතරක් නැති කරලා දාලා, ජීවත් වෙනකොටම තණ්හාව නැති කරලා දාලා, ජීවත් වෙනකොටම අபிසංස්කාර ටික නැති කරලා දාලා මේ කන්ද උපදීෙත් අර අනාගතයට උපදිනවා කියන ටික කර්ම කෙලස් නැතිවීම නිසා අනුත්පාද නිරෝධයට ලක් කරලා මේ උපදින්නා වූ ස්කන්ධ මාත්‍රයම පරිහරණය කරනවා. මේ ස්කන්ධ ටිකම පවතිනවා කියන තැනක නුවණක් තියෙනවා. එතකොට අන්න ඒ தത്വයට කියනවා සෝපදිශේෂ කියලා. සෝපදිශේෂ. එතකොට මේ තමයි සෝපදිශේෂ නිබ්බාණය කියන එක. ඊට පස්සේ අපිට හම්බෙන තව වචනයක් අපි කතා කළා වචන තුනෙන් අනුපාදා පරිනිර්වාණය කියලා. අනුපාදා කියනකොට උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා කියන එක. උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. එතකොට අපි උපාදාන හතරක් හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන්. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කාම උපාදාන, ditthi, සීලබ්බත, අත්වාද කියන උපාදාන හතරක් පිළිබඳව අපි හඳුනා ගන්නවා. කාම උපාදානය කියලා කියන්නේ සිතෙහි පවත්නාර තණ්හාව කියලා අපි කිව්වේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් වෙතම නැවත නැවත අපි මනසින් නැඹුරු වෙන බවක් තියෙනවා නම්, ඒ ධර්මයන් මත අපි මනසින් පතිත වෙන බවක් තියෙනවා නම්, අපි නැවත නැවත සැප සතුට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දේවල් පැත්තෙන් හොයනවා නම්, අන්න ඒ විදිහට හොයන, ගවේෂණය කරන, ප්‍රාර්ථනා කරන ලෝකයට කියනවා කාම උපාදාන විදිහට අල්ල ගන්නවා කියලා. උපාදාන කියලා කියනකොට අපි ඒක යම්කිසි දෙයක් දැඩිව ග්‍රහණය කරගන්න විදිහක්. ස්කන්ධය උපාදාන වශයෙන් අල්ලගන්න නිසා තමයි ඒ උපාදාන ස්කන්ධ කියලා කියන්නේ. තණ්හා උපාදානයට අපි සාසවා උපාදානීය කියලා කියන්නේ. ස්කන්ධ ධර්මතා ටික ආශ්‍රවයන්ගෙන් උපාදානයෙන් ඇසුරු කරන්න හිතයි ස්කන්ධ ටික. හිතේ පවතින කාමාදී ආශ්‍රව ටික, හිතේ පවතින කාමාදී උපාදාන ටික, ඒ උපාදානයට හසු වෙන්නේ අර ස්කන්ධේ. උපාදානයට ස්කන්ධ ටික හසු වෙනකොට ස්කන්ධ පංචකයක් විදිහට පේන්නේ නැතිව අපිට පේනවා ස්කන්ධ පංචකය අම්මා, තාත්තා, දුව, පුතා, අපි කැමති අකමැති වස්තු, මේ විදිහට ස්කන්ධ පංචකය අපිට පේන්න පටන් ගන්නවා. එතකොට අපිට ලෝකේ පවතින දේවල් වලට වටිනාකම් නොවටිනාකම් හිමි වෙනවා. වටිනාකම් නොවටිනාකම් හිමි වෙනකොට අපි ඒ දේ ලබා ගැනීම සඳහා සහ අකමැති දේන් ඉවත් වීම සඳහා අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. එතකොට මෙතන මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ අර උපාදානය ඇසුරු කරගත්ත කම නිසා. උපාදානයෙන් ස්කන්ධ ටික ඇසුරු කරන කම නිසා. එහෙනම් අපි දුරු කළ යුත්තේ කුමක්ද? උපාදානය තමයි දුරු කළ යුතු දේ. උපාදානය දුරු කරනකොට ස්කන්ධ ටික උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. එතකොට ස්කන්ධ කියලා කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ ධර්මය. රූපය කියලා කියනකොට එතන සතර මහා ධාතු සහ ඒ සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ රූප කලාප ධර්මතා ටිකක පැවැත්මක්, එකතුවක්, රාශිභූත වූ පැවැත්මක්. ඒකක්වත් කියන්නේ නැහැ මම මෙච්චර වටිනවා කියලා. පඨවි ධාතුවේ තද ගතිය ඇත්තේ නැහැනේ වටිනාකම්. ආපෝ ධාතුවේ ඇත්තේ නැහැ වටිනාකම් නොවටිනාකම්. තේජෝ වායෝ ධාතුන්ගේ ඇත්තේ නැහැ වටිනකම් නොවටිනකම්. ඇහැට පේන වර්ණ සටහනේ ඇත්තේ නැහැ වටිනකම් නොවටිනකම්. ඒවා කොහෙද තියෙන්නේ? ඒ වටිනකම් නොවටිනකම් ඔක්කොම තියෙන්නේ තමන් සංකල්පයක් විදිහට ගොඩනගාගත්ත තමන්ගේ මනස පැත්තෙන්. මනස පැත්තෙන් ගොඩනගාගත්ත සංකල්පනා ටික අපි පුරුදු වෙලා ඉන්නවා අර ස්කන්ධ ටික පැත්තට ප්‍රක්ෂේපණය කරන්න. එතකොට අපිට අර ස්කන්ධ ටික පේන්නේ නැතුව අපිට පේනවා ස්කන්ධ ටික මත අපි ප්‍රක්ෂේපණය කරපු
අර විඥානයේ මායාව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපි හිතනවා අර විඥානයේ මායාව යථාර්ථයක් කියලා. බිත්තියක් වැහෙන්න ඇඳපු චිත්‍රයක් වගේ. නැතිනම් බිත්තියක් වැහෙන්න ප්‍රක්ෂේපණය කරපු ප්‍රොජෙක්ටර් එකකින් ප්‍රක්ෂේපණය කරපු චිත්‍රයක් වගේ. අපිට බිත්තිය පේන්නේ නැතුව අපි චිත්‍ර දිහා බලාගෙන චිත්‍රේ රස විඳිනවා. එතකොට බිත්තිය වෙනස් වුණොත් බිත්තිය විපරීත වුණොත් අපිට පේනවා චිත්‍රේ විපරීත වෙනවා වගේ. එතකොට අපිට දුක ගලාගෙන එනවා. මොකද අපි ආස කළේ රූපෙට. රූපෙට ආස කළාට දැන් වෙනස් වෙන බිත්තිය වෙනස් වෙනවා. හැබැයි අපිට දුක ගලාගෙන එනවා රූපේ වෙනස් වීම නිසා එන දුක. ඇයි අපි රූපේ දැක්කේ බිත්තිය පැත්තේ. එනිසා මේ අර බිත්තිය වගේ දකින්නකෝ මේ ස්කන්ධ ධර්මතා ටික ඒකේ කිසිම චිත්‍රයක් තිබුණේ නැහැ. ගඩොල්වල සිමෙන්ති වගේ ධර්මතා ටිකක් තිබුණේ. මේ ස්කන්ධ ටික රූපය එයාගේ කෘත්‍ය කළා. ආයතනයේට ඇස් සමුවට ආව වර්ණ සටහනක් විදිහට, කන් හමුවට ආව ශබ්දයක් විදිහට. ඒකට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇස් සමුවට ආපු වර්ණ සටහනට පුළුවන් කමක් තිබුණේ නැහැ. එතන ඇවිල්ලා Tamanට ඕනේ විදිහට පෙනී සිටින්න. එයා වර්ණ රූපයක් විදිහට පෙනී සිටියා. ඒ වර්ණ රූපේ ග්‍රහණය කරගත්ත ප්‍රසාදය ඇහැට පුළුවන්කම තිබුණේ එයාගේ හැකියාව අනුව ඇහැට එන වර්ණ රූපේ දැනගන්න. එතකොට එයාගේ හැකියාව අනුව එයා ඒක දැනගත්තා. එතකොට මේ ඇස පිළිබඳව තිබුණු හිතින් මේ පැමිණි රූපේ පිළිබඳව දැනගත්තා. දැන් මේ ධර්මතාවයන් හටගෙන ඉතුරු නැතුව මොහොතින් මොහොත නැති වෙලා යනකොට මේ තමයි ස්කන්ධයන්ගේ තියෙන ස්වභාවය. ස්කන්ධයන්ගේ තියෙන ස්වභාවය රූපය හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුනා නම් ඇහැට රූපයක් ගැටුණා. එතන ඒ සිතට ඒක ස්පර්ශ වුණා. ඒ ස්පර්ශය නැමැති චෛතසිකය නිසා එතන යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව හටගෙන නිරුද්ධ වෙනවා ස්පර්ශය නැති වෙනකොට. ස්පර්ශ ප්‍රත්‍යයෙන් යම් සංඥාවක් ඉපදුනා නම් ඒ සංඥාව හටගෙන නැති වෙනවා. සංස්කාරයක් තිබුණා නම් ඒකත් එහෙමයි. ඒ වගේම නාමයක් රූපයක් නිසා යම් විඥානයේහි පැවැත්මක් තිබුණා නම් ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ නාම රූපයගේ නැතිවීමෙන් විඥානය නැති වෙනවා. විඥානය කියන දේ පැවැත්ම මේ ටික මත පවතිනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපි මේක විශ්ලේෂණය කරගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් මෙහි අපි වටිනවා කියලා හිතාගත්ත බව තිබුණේ අර ආපු වර්ණ සටහනේ නෙමෙයි. ඒක තිබුණා නම් ඒක මේ මොහොතේම බිඳිලා යන දෙයක්. ඊළඟ මොහොතේ ආයේ වටිනකම තියෙන්න බෑ. ඒ වගේම ඒක තිබුණේ ඇහෙත් නෙමෙයි. ඒක තිබුණේ තමන්ගේ හිතට දැනුණු අර රූපේ ස්පර්ශ වුණා කියලා දැනුණු වේදනාවක් නෙමෙයි ඒක. වටිනා වස්තුව. සංඥාවක් නෙමෙයි, සංස්කාරයක් නෙමෙයි, දැනගැනීමක් නෙමෙයි. ඒක හුදෙක් තමන්ගේ විඥානයේ පැත්තෙන් ඇති කරගත්ත මායාවක්. විඥානයේ පැත්තෙන් ඇති කරගත්ත ඒ ප්‍රඥප්තියක් මත උපදවගත්ත දෙයක්. නමුත් ඒ ප්‍රඥප්තියක් මත උපදවගත්ත විඥානයේ අත්දැකීම විඥානයේ විදිහට අපි හඳුනාගන්නේ නැතිකම නිසා අපි මේක දානවා ස්කන්ධ ටික පැත්තට. ඒකට ඔන්න ස්කන්ධ ටික පැත්තට දැම්මහම අපිට ස්කන්ධ ටිකේ පේනවා වටිනාකමක් තියෙන දෙයක්. දැන් මොකද වෙන්නේ? දැන් අපිට පුළුවන් ඒකට කැමති වෙන්න. ඒකට කියනවා කාම උපාදානය කියලා. ඒක කියනවා කාම උපාදානය. දැන් මේ උපාදානයෙන් අල්ලගත්ත මොකක්ද අල්ලගත්තේ? අර ස්කන්ධ ටික සම්පූර්ණම වහලා Tamanට ඕනේ චිත්‍රයේ කැමති දේ කියලා හදලා ඒක අල්ලගත්ත කැමති දේ කියලා අර ස්කන්ධ ටික අල්ලගත්තා. එතකොට මේ කාම උපාදානයෙන් ස්කන්ධය පරිහරණය කරනවා. ඒ වගේම ditthi උපාදානය. දැන් කෙනෙකුට පුළුවන් ditthi වශයෙන් උත් හැසිරෙන්නට. අර ස්කන්ධ ටිකම පවතින දේවල් නොවෙනස් වෙන දේවල් හැටියට කල්පනා කරලා ඕකේ ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන එයාට පුළුවන් ditthi වශයෙන් හැසිරෙන්නට. සාස්වත උච්ඡේදාදී වශයෙන් එයාට මේකේ ditthi වශයෙන් සැරිසරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට තණ්හා විදිහට හැසිරෙනවා වගේම කාම විදිහට හැසිරෙනවා වගේම එයා ditthිය විදිහටත් ඒ ධර්මයන් විශේෂයෙන්ම හැසිරෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට මේ දුකෙන් මිදීම පිණිස මේක තේරුම් ගත නොහැකි බව නිසා එයා නොඑක් සීල වෘත සමාදන්ව කටයුතු කරනවා. සීල වෘත සමාදන්ව මේ ඉන්න ආත්මය නැති කරන්නට මේ ඉන්න පුද්ගලයාව හික්මවා ගන්නට එයා කටයුතු කරන එකට කියනවා සීලබ්බත පරාමාස කියලා. එතකොට සීල වෘත පරාමර්ශණය කරන බවක් තියෙනවා නම් මේකත් උපාදානයක් සීලබ්බත උපාදාන කියලා කියනවා. ඒකත් උපාදාන වශයෙන් අල්ලා ගන්නා කම. ඒ වගේම අත්වාද කියලා කියනවා ආත්මවාදයක් විදිහට. ආත්මයක පැවැත්මක් තියෙනවා කියලා.
ආත්මික පැවැත්මක් රූප වේදනා සංඥා සංඛාර විඥානයන්හි තියෙනවා කියලා දැනගන්නවා. එතකොට ගොඩක් වෙලාවට අපි සීලබ්බත උපාදානයේ පැත්තකින් තිබ්බොත් සමස්තයක් ලෙස ගත්තාම කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන කියන එක මේ පුහුදුන් මනසක නිරන්තරයෙන්ම ඇසුරු වෙනවා. ඒකත් එක්ක ඊළඟට යෙදෙන දෙයක් තමයි සීලබ්බත උපාදානය. හැබැයි අර උපාදාන තුන ප්‍රධාන වශයෙන් ඇසුරු වෙනවා. එතකොට මේ උපාදාන තුනෙන් අර ස්කන්ධ ධර්මයන් නැවත නැවත ඇසුරු කරනකොට, ස්කන්ධ ධර්මයන් මත නැවත නැවත පවතිනකොට එයාට අර ස්කන්ධයන්ගේ යථාර්ථය ප්‍රකට වෙන්නේ නැතුව අර උපාදානය නිසා ඇති වෙන දේවල් ප්‍රකට වෙලා තියෙනවා. දැන් නිවන් දකින්නවා කියන තැනදී කරන්නේ මොකද්ද? නිවන් දකින්නවා කියනකොට කරන්නේ මේ උපාදාන ටිකට පවතින්නට තැනක් නැති කිරීම. යම් තණ්හා උපාදානයක් තියෙනවා නම් මේ උපාදාන ටිකට නැතිනම් කාම උපාදානය තියෙනවා නම් කාම උපාදානයට පවතින්න තැනක් නැති කරනවා. ඒ කාම උපාදානයට පවතින තැනක් නැති කරන්නේ. දැන් උපාදානය පවතින්නෙම අර ස්කන්ධ ටිකේ යථාර්ථය පිළිබඳව තේරුම් නොගන්න තාක් කාලනේ. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටියට නොදකිනකොට තමයි උපාදානය කියන දේ ඇති වෙන්නේ. උපාදානය කියන දේ පවතින්නේ. එතකොට මේ ස්කන්ධයන් මත අපි මේ උපාදාන කියන දේ පතිත කරන්නේ නැති වෙන්නට නම් අපිට සිද්ධ වෙනවා ඒ ස්කන්ධයන්ගේ යථාර්ථය පෙන්වා දෙන්නට. ස්කන්ධයන්ගේ යථාර්ථය පෙන්වා දෙනකොට අපිට පේනවා මේ ස්කන්ධය හේතු නිසා හටගන්න බව සහ හේතු නැති වෙනකොට නැතිව යනකම. එතකොට අර විඥානයේහි අත්දැකීම පතිත කරන්නට අපිට මේ පැත්තේ ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉඩක් ලැබෙන්නේ නැහැ. එතකොට එයා දන්නවා දැකීම මාත්‍රයකින් පමණක් අවසන් වෙනවා කියලා. දැකීම මාත්‍රයෙන් පමණක් අවසන් වන බවට එයා නුවණ පවත්වා ගන්නවා. දැනගැනීම මාත්‍රයකින් පමණක් අවසන් වන බවට එයාට නුවණක් තියෙනවා. දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ මේ ප්‍රඥාවක්, මේක අවබෝධයක්. විඥානයේ විඥාතමත්තන් කියලා කියන්නේ මේක අවබෝධයක් එයාට පවතින. එතකොට එයා මේ දැනගන්න බව විඥානයේහි දැනෙන අත්දැකීම කොයි වෙලාවකවත් අර බාහිර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පැත්තට ප්‍රක්ෂේපණය කරන්නේ. මෙහි තියෙන අත්දැකීම එයා බාහිර රූපේහි विद्यमान වන දෙයක් හැටියට දකින්නේ. ඒකට එයාට රූපය පේන්නේ වටින දෙයක් විදිහට. රූපය වටින දෙයක් විදිහට පේන්නේ නැත්තම් රූපේ වටිනාකම් සහිත දෙයක් විදිහට පේන්නේ නැත්තම් එයාට ඒ රූපයට කැමැත්ත උපදිනවා කියන දේ වෙන්නේ නැහැ. එයාට පේන්නේ රූපේහි හටගෙන නිරුද්ධ වෙන බව, නැතිනම් රූපේ නිරෝධයේ ස්වභාව කරගත්ත දෙයක් විදිහටයි පේන්නේ. එතකොට නිරෝධයේ ස්වභාව කරගත්ත රූපේහි වටිනකමක් එයාට පේන්නේ නැති වෙනකොට රූපේ ඇලෙනවා කියන කාම උපදියට එතන ඉඩක් නැහැ. ඒ එතන තියෙන යථාභූත ඥාන දර්ශනයක් ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටියට දකිනා බව. එතකොට දිට්ඨි වශයෙන් හැසිරෙන්නට ස්කන්ධ ටික වස්තු විශේෂ වෙන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දකිනවා. ඒ නිසා යා එතන පැවැත්මක් ගැන කතා කරන්නේ, එහි සිඳීමක් පිළිබඳව කතා කරන්නේ නැහැ. සාසත උච්ඡේද වශයෙන් යා හැසිරීමක් නැහැ. ඒ නිසා යා දිට්ඨි වශයෙන් හැසිරෙන්නේ නැතුව මිදෙනවා. ඒ වගේම එයාට මිදීම සඳහා වෙන සීල වෘතයන් අනුගමනය කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. හට ගැනීම සහ වැයවීම දකින නිසා එයාට ආත්මයක් පිළිබඳව අදහසක්, ආත්මයක් පිළිබඳව සංකල්පනාවකුත් නැහැ. අනාත්මය සුරු වෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීම, වැයවීම දකිනකොට එයා එහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය පිළිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන වාසය කරනවා. අන්නේ විදිහට ස්කන්ධයන්ගේ යථා ස්වභාවය දැනගෙන ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණය අවබෝධ කර ගැනීම නිසා උපාදානය කියන දේ නොහට ගන්න බවට පත් කිරීම, උපාදානය කියන දේ නූපදින බවට පත් කිරීම, උපාදානයට ක්ෂේත්‍රයක් පිහිටා සිටින්නට තැනක් නොතැබීම නිසා කෙනෙක් මිදෙනවා. ඒකට කියනවා අපි අනුපාදා පරිනිබ්බාණය කියලා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියන එක. අනුපාදා නිබ්බාණය. උපාදාන වශයෙන් නොගෙන මිදීම. අනුපදි ශේෂ පරිනිර්වාණය කියලා කියනවා. යම් මොහොතක අර උපදි ධර්මයන්ගේ තණ්හා උපදි,
ඒ වගේම කන්ද උපදි, කිලේශ උපදි, අபிසංස්කාර උපදි කියලා අපි උපදි ටිකක් ගැන කතා කළානේ. අන්නේ උපදි ධර්මයන්ගෙන් අර අඹ ගහ කියලා අපි උපමා කළානේ. ස්කන්ධ ටිකට. යම් වෙලාවක අඹ ගහත් මැරිලා ගියොත් එහෙම. යම් වෙලාවක අඹ ගහත් මැරිලා ගියොත් එහෙම ඒකට කියනවා ඒ පැවතුණු ස්කන්ධ ටිකක් නැති වෙලා යනවා කියලා. අඹ ගහ නැති වෙලා යනකොට ආයේ ඒ අඹ පරම්පරාවේ පැවැත්ම නැහැ. ඒකට ස්කන්ධ ටිකක් නැති වෙලා යනවා නම් ආයේ එතන කර්ම කෙලෙස් යොදාගෙන උපදිනවා කියන එක යෙදෙන්නේ නැහැ. මොකද කල් ඇතුවම කර්ම කෙලෙස් ටික නැති කළා. ඒ නිසා ආයේ උපදින්න බීජ නැහැ. දැන් මේ අඹ ගහේ නිරෝධය නැතිවීම විතරයි සිද්ධ වෙන්න තියෙන්නේ. අන්න ඒ වගේ දැන් කර්ම කෙලෙස් ආදී දේවල් ටික එයා කල් ඇතුවම දුරු කළා හිටියේ පුරාණ කර්ම ශක්තියෙන් කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මේ විඥාණය නාම රූපය අසුරු කරගෙන එහි ආයු සන්තතිය ඇතිතාක් පැවතිලා ඒක නිවි යනවා පහනක් නිවුණා වගේ. ආපහු මේකට තෙල් දාන්නේ නැහැ. ආපහු මේකට ඉන්ධන නැහැ. පවතින්නට වැටි දාන්නේ නැහැ. එතකොට මේක ඒ තියෙන තෙල් ටික ඉවර වෙලා මේ පහන දැල්වි ඒ දැල්ල අවසන්ව නිවි යනවා. එතකොට ඒ නිවන තමයි ඒ නිවීම ඒ ස්කන්ධයන්ගෙනුත් මිදීම තමයි අපි කියන්නේ අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. ස්කන්ධයන්ගේ පැවැත්මත් දුකක්. ඒ ස්කන්ධය හට ගන්නව නැති වෙනවා කියන තැන ස්කන්ධ පරිහරණයක් දුකක්. ස්කන්ධ ටික දුක නම් ස්කන්ධ පරිහරණය කරනවා කියන්නේ දුක්ඛ ස්කන්ධයන්ම පරිහරණය කරනවා. මොකද ඒ දේවල් අනිත්‍යයි කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණ ටිකකින් යුක්තයි කියන එක. එතකොට ඒ බඳු ස්කන්ධ ටිකකට ඇති වෙනකොට එතන සැප දුක් වේදනා උපදිනවා කාය සංපස්සාදිය නිසා හටගන්න. ඒ නිසා ඒ පරිහරණය කරනවා කියන්නේම දුකක්. අනුපදිශේෂ පරිනිර්වාණය කියන දේ සැපක්. ඒක පෘතජ්ජන චිත්තසංතානයක් තියෙන මිනිස්සෙකුට මම මැරෙනවා කියන එක මත මගේ අය මැරෙනවා කියන එක මත දුක් විඳින්න උනාට ස්කන්ධ ටික මම මගේ කියලා ගත්තේ නැති පුද්ගලයෙකුට ඒ ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනවා කියලා කියන්නේම එහි පැවැත්ම පිණිසවත් උත්සුක වීමට අවශ්‍යතාවයක් නැතිවීමයි. එනිසා එයාට මැරෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. එයාට උපදින්න කෙනෙක් ඇත්තෙත් නැහැ. කොටින්ම කර්ම විඥානයක පැවැත්මකුත් නැහැ. ඒ පුද්ගලයාට ස්කන්ධයන්ගේ නිවීමම සැපයක්. අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ ඒක සැපයක්. එතකොට අන්න ඒ ධර්මයට කියන අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට අපි මේ ඥානය පිළිබඳව කතා කරනකොට පරිනිබ්බාන ඥානය පිළිබඳව වචන තුනක් හඳුනාගත්තා. සෝපදිශේෂ පරිනිබ්බාන, අනුපාදා පරිනිබ්බාන, අනුපදිශේෂ පරිනිර්වාණය කියලා වචන තුනක්. එතකොට මේ වචන තුනේදී සෝපදිශේෂ පරිනිබ්බාන කියලා කියනවා. උපදිශේෂයක් සහිතයි කියලා කන්ද උපදී ඉතුරුයි කියන එක. අනුපාදා පරිනිබ්බාණය කියලා කිව්වා උපාදාන වශයෙන් නොගෙන මිදීම කියන එකට. අනුපදිශේෂ කියලා කිව්වා කන්ද උපදියත් ස්ථිර වශයෙන්ම ක්ෂය භාවයටපත් වීම නැතිනම් නිවි යෑම කියන දේ. මේ තමයි පරිනිර්වාණය කියලා කියන්නේ. તો දැන් මෙතනදී අපි කතා කරන්නේ කතං සම්පජානස්ස පවත්ත පරියාදානේ පඤ්ඤා. සම්පජානස්ස නුවණින් දකින කෙනාට නැතිනම් සම්‍යක් ප්‍රඥා ඇති පුද්ගලයාට පවත්ත පරියාදානේ පඤ්ඤා කියලා කියනවා. කෙලස් ස්කන්ධ ධර්මයන්ගේ මේ ඇතිවන පිරිසුදු බව කෙලසුන්ගෙන් සහ ස්කන්ධයන්ගෙන් ඇතිවන පිරිසුදු භාවය පිළිබඳව පරිනිබ්බාණේ ඥානං ඒ පරිනිර්වාණයෙහි තියෙන ප්‍රඥාව තමයි මේ කියන්නේ කෙලස් ස්කන්ධයන්ගෙන් මිදීම. එතකොට ඉද සම්පජානෝ නෙක්ඛම්මේන කාමච්ඡන්දස්ස පවත්තම් පරියාදීති. එතකොට මේ ශාසනයේ පුද්ගලයා මනා වූ නුවණින් යුක්තව නෙක්ඛම්ම වශයෙන් කාමච්ඡන්දයාගේ පැවැත්ම ක්ෂය භාවයට පත් කරනවා. කාමයෙන් නික්මීම විදිහට කාමයේ අතහැර දැමීමක් විදිහට නෙක්ඛම්මයේ වඩනවා. දැන් නෙක්ඛම්මය කියලා කියන්නේ උත්තරීතර දෙයක්. නෙක්ඛම්මය කියන දේ ලෝකෝත්තර වශයෙන්ුත් ලෞකික වශයෙන්ුත් කෙනෙකුට කරන්නට පුළුවන්කම තියෙන දෙයක්. ඒතකොට නෙක්ඛම්මය කියන්නේ පාරමිතාවක් විදිහටත් පුරන දෙයක්නේ. කාමය කියන දේ අතහැර දැමීම කියන දේ නෙක්ඛම්මය කියලා අපි සරල ලෙස හඳුනා ගන්නවා. එතකොට කාමයට තියෙන සියලු ඉඩකඩත් එක්කම ක්ෂය භාවයට පත් කිරීම ලෝකෝත්තර වශයෙන් අපි ඇති කරගන්නා නෛෂ්ක්‍රම්‍යයක් නික්මීම කියන දෙයක්.
ලෞකික වශයෙන් අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක් එයාට උත්පත්තියෙන් උරුම වුණ ගේ දොර ඉඩ කඩන් වස්තු සම්පත් ආදී සියල්ලක් අතහැරලා දාලා ඒ කාමභෝගී ජීවිතය අතහැරලා පැවිද්දට පැමිණෙනවා. එතනක් තියෙන නෙක්ඛම්මයක්. ඒ නෙක්ඛම්මයත් අර කාමයෙන් නික්මීමක් තමයි. හැබැයි අනුසය දුරු කළා නැහනේ. ආපහු ඒ තැනට පත්වන්නට තියෙන ඉඩ කඩ නැති කළා නැහැ. ඒක තමයි කෙලෙසේ ස්වභාවය. එතකොට අනුසය මට්ටම දුරු කළා නැති නිසා ඒ නෙක්ඛම්මය අර ලෝකෝත්තර මාර්ගයකින් ප්‍රහීන වෙන තැනක් හැටියට දකින්නේ නැහැ. හැබැයි කාමයේ දුරු කිරීමක් තමයි එතනත්. හැබැයි ඒක බලෙන් යටපත් කිරීමක්. ඊට පස්සේ කෙනෙක් ලෝකෝත්තර මාර්ගයක් වඩලා මේකේ යථාර්ථයේ ස්කන්ධයන්ගේ පවත්නා සත්‍ය වූ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගෙන සත්‍ය වූ ස්වභාවය පිළිබඳව යාගේ මනස පවත්වලා යා මිදීමක් උපදව ගන්නවා. ඒ මිදීම උපදව ගන්නකොට කියනවා ඒක නෙක්ඛම්ම වශයෙන් කාමයන්ගේ අනුසය සහගත මට්ටමෙන්ම දුරු කරනවා කියලා. ඒකයි සම්පජානෝ නෙක්ඛම්මේන කාමච්ඡන්දස්ස පවත්තම් පරියාදීති කියලා කිව්වේ. මේ කාමච්ඡන්දයාගේ පැවැත්ම සම්පූර්ණම අනුසහගත මට්ටමින් පැවැත්මත් ක්ෂය කළා දානවා. ඒකට කාමයාගේ නික්මීම කියලා කියනවා. ඒ වගේම අභ්‍යාපාදේන ව්‍යාපාදස්ස පවත්තම් පරියාදීති. අව්‍යාපාදේ නිසා ව්‍යාපාදේහි පැවැත්ම දුරු කළා දානවා. ආලෝක සංඥාය තීන මිද්දස්ස පවත්තම් පරියාදීති. ආලෝක සංඥාව නිසා තීන මිද්‍යාගේ පැවැත්ම දුරු කළා දානවා. අවික්ඛේපේන උද්දච්චස්ස අවික්ෂේප වශයෙන් හිතේ නොවිසරුණු ස්වභාවයේ විදිහට හිතේ විසරුණු ස්වභාවය යටපත් කළා දානවා. ධම්මවත්තහනේන ධර්මයන් ව්‍යවස්ථාපනය කිරීම නිසා ස්කන්ධාදී ධර්මයන්ගේ ව්‍යවස්ථාපනය නිසා විචිකිච්ඡාව පිළිබඳව කෙසේද යන සැකය පිළිබඳව දුරු වෙන විදිහට නුවණ පවත්වනවා. ඥානේන අවිජ්ජාය නුවණින් අවිද්‍යා ප්‍රහාණය සඳහා උත්සාහවත් වෙනවා. ප්‍රමුදිත භවෙන් අරතිය දුරු කරන්නට. පඨමඥානේන නීවරණානම් පවත්තම් පරියාදීති. පළවෙනි ලෝකෝත්තර පළවෙනි ධ්‍යානයෙන් නීවරණයන්ගේ පැවැත්ම පිණිස තියෙන දේවල් සම්පූර්ණයෙන්ම දුරු කළා දානවා. මේ විදිහට ဒုတိ තෘතිය ආදී චතුත්ථ ආදී ධ්‍යානයන්ගෙන් ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගයන්ගෙන් ඒ වගේම අරහත් මාර්ගයෙන් සියලු කෙලෙස් ධර්මයන්ගේ පවත්තම් පරියාදීති ප්‍රවෘත්තිය දුරු කළා දානවා. අරිහත් මාර්ගයේ සියලු කෙලෙස්යන්ගේ ප්‍රවෘත්තිය සියලු කෙලෙසුන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම දුරු කළා දානවා. එතකොට අතවා පන සම්පජානස අනුපදිශේෂාය නිබ්බාන ධාතුය පරිනිබ්බා යන්තස්ස ඉදංචේව චක්කු පවත්තම් පරියාදීති. එතකොට මෙතනදී දැන් ඔය අපි කතා කළේ සම්පූර්ණම නිර්වාණයටපත් වීම පරිනිර්වාණයටපත් වීම ඒ කෙලෙස් වශයෙන් පිරිනිවිය. කෙලෙස් වශයෙන් පිරිනිවුණා. එයා මේ ජීවත් වෙනවා කියලා කියනකොටම අපි දැන් ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ ආයතන පරිහරණය කරනවා කියන එකනේ. ආයතන පරිහරණය කරනවා කියන තැන බොහොම වෙනම අපි කතා කරන්නට ඕන දෙයක්. හැබැයි අපි සරල විදිහටම ගමුකෝ. ඇහැට රූප පෙනෙනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ විඳිනවා මේ ආදී තැනකින්. ඒක දැන් රහතන් වහන්සේටත් රූප පේනවා කියන බව තියෙනවානේ. ශබ්ද ඇහෙනවා කියන දේ තියෙනවානේ. හැබැයි උන්වහන්සේ රූප ඇසුරු නොකරන එක වෙනම දෙයක්. හැබැයි අපිට දැන් ජීවත් වෙනවා කියලා අපි පනවගන්න එකන්නේ. ඒකට උන්වහන්සේ රූප පේන තැනක නැවත රූපය ඇසුරු නොකරන මනස නිසා රූපෙන් සම්පූර්ණම මිදිලා. එනිසා උන්වහන්සේගේ පැවැත්මට රූපේ පවතින්නේ නැහැ. උන්වහන්සේට රූපය අදාළ වෙන්නේ නැහැ. උන්වහන්සේ වේදනාව මත පිහිටලා නැහැ. සංඥා සංස්කාර විඥාන මත පිහිටලා නැහැ. ඒවා උපාදාන වශයෙන් නොගෙන මිදිලා. එතන මේ උපදීන්ගෙන් මිදිලා. කාම උපදී, තණ්හා උපදී, කෙලෙස් උපදී, අபிසංස්කාර උපදී කියන ඒ උපදීන්ගෙන් මිදිලා හුදු ස්කන්ධයන්ගේ පැවැත්මක් තියෙනවා. ස්කන්ධය හේතු නිසා උපදිනවා. හේතු නැති වෙනකොට නැති වෙන හුදු ස්කන්ධ ධර්මතා ටිකක පැවැත්මක් තියෙනවා. හැබැයි උපාදාන වශයෙන් ගැනීමෙන් මිදිලා. එතකොට ඒ බඳු මට්ටමක් තමයි අර ඔය දැන් කතා කළේ මේ විදිහට කෙලෙස්ුන්ගෙන් පිරිනිවීමක් තියෙනවා. කෙලෙස් පරිනිබ්බාන කියලා කියන එකට. කෙලෙස් ධර්මයන්ගෙන් මිදිලා. අතවාපන සම්පජානස්ස එහෙම නැත්නම් තවත් තියෙනවා සම්පජානස්ස මනා නුවණැත්තාගේ අනුපාදිශේෂාය නිබ්බාන ධාතුය පරිනිබ්බායන්තස්සේව. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් අනුපාදිශේෂ. එතකොට
අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවක් තියෙනවා නම් ඒ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනවම් පානකොට ඉදංචේව චක්කු පවත්තම් පරියාදීති. එතකොට මේ චක්ෂුෂ ප්‍රවෘත්තියත් දුර වෙලා යනවා. අඤ්ඤේව චක්කු පවත්තන්න උපජ්ජති. අනික් වූ චක්ෂුෂයක පැවැත්මත් උපදවන්නේ නැතුව යනවා. ඉදංචේව සෝතප්පවත්තං මේ සෝතේහි ප්‍රවෘත්තියත් නැති කරලා දානවා. ඊළඟට උපදින සෝත ප්‍රවෘත්තියත් නැති කරලා දානවා. ඒ වගේම ගහන ප්‍රවෘත්තිය, જીවහා ප්‍රවෘත්තිය, කාය ප්‍රවෘත්තිය, මනෝ ප්‍රවෘත්තිය කියන මේ ආයතනයන්ගේ වර්තමාන වූ පැවැත්මත් අනාගතයට උපදින්නා වූ දේත් එයා මනාකොට නුවණින් දකිමින් ඒක දුරු කළා දානවා. පරිනිබ්බාණේ ඥානං. එතකොට පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බාණේ ඥානං කියලා කියනවා. ප්‍රවෘත්තිය ක්ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්වාණ ඥානයයි කියලා. එතකොට මේ පරිනිබ්බාණ ඥානයක්. මේක එතකොට අර සෝපදිශේෂ සහ අනුපදිශේෂ කියලා අපි කතා කළානේ. එතකොට මේ අනුපාදා පරිනිර්වාණය නෙමෙයි අනුපදිශේෂ පරිනිර්වාණය. අනුපදිශේෂ පරිනිර්වාණයක්. එතකොට අර උපදිශේෂයක්වත් නැතිව මිදෙනවා කියන තැන. එයාට නුවණ තියනවා දැන් මේ ඇහත් නැති වෙලා යනවා. ඒ වගේම අනාගතයට ඇහැක් ලැබීම සඳහා හේතු වන කර්ම කෙලස් ටිකක් තියෙනවා නම් ඒකෙනුත් මිදෙනවා. දැන් කනක් නැති වෙලා යනවා. අනාගතයට කනක් ඉපදීම පිණිස කර්ම කෙලස් ටිකක් තියෙනවා නම් ඒකත් නැති වෙලා යනවා. එතකොට මේකට කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. අනුපදිශේෂ පරිනිර්වාණය කියන එකට පිළිබඳව පවත්නා නුවණ. අනුපාදිශේෂ පරිනිර්වාණය සඳහා තියෙන නුවණ. නැතිනම් අපි නිවෙනවා රහතන් වහන්සේ නමක් පිරිනුවම් පානවා කියන තැනක සිද්ධ වෙන්නේ මොකද්ද? වර්තමාන ජීවිතයේ ජීවත් කරවන ඇහැ නිවිල යනවා අනාගතයට ඇහැක් උපදවන්නේ. වර්තමානයේ සද්ද ඇහෙන කනක් නැති වෙලා යනවා අනාගතයට කනක් උපදවන්නේ. මේ විදිහට වර්තමානයේ පවත්න ආයතන ටික නැති වෙලා යනවා අනාගතයට ආයතනයක් උපදවන්නේ නැහැ. එතකොට ඇයි වර්තමාන දේ නිරුද්ධ වෙලා යන්නේ? එහි ආයුසන්තතිය ක්ෂය වීමෙන් ඒක නිරුද්ධ වෙනවා. ඇයි අනාගතයට උපදින්නේ නැත්තේ? විඥාණය ඇස ඇසුරු කරගෙන පවතින්නේ නැති නිසා, කන ඇසුරු කරගෙන පවතින්නේ නැති නිසා, ඒ දේවල් විඥානට්ඨිතියක් නොවන නිසා අනාගතයට විඥාණයට දැන් චිත්‍රයක් නැහැ. අනාගතයට පවතින්න තැනක් නැහැ. ඒ නිසා අනාගතයට විඥාණය යනවා කියලා දෙයක් වෙන්නේ හේතු ටික නැති නිසා. ඒ නිසා මේක අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට කෙලෙසුන්ගේ පරිනිර්වාණයකුත් කිසිම උපදීයක පැවැත්මක් නැතිව සියලු ස්කන්ධයන්ගෙන් ආයතනයන්ගෙන් මිදීමකුත් තියෙනවා. මේ ආදී ලෙස පරිනිර්වාණය පිළිබඳව පවත්නා ප්‍රඥාවට කියනවා පරිනිබ්බාන ඥානයයි කියලා. ඉතින් පරිනිර්වාණ ඥානය කියලා කතා කරනකොට මේ පරිනිර්වාණ ඥානය අපිට අදාළ වෙන්නේ නිර්වාණය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ඔබට දල වශයෙන් හෝ අවබෝධයක් අනුමාන වශයෙන් හෝ අවබෝධයක් ලබා ගන්නට මේක ඊටම වැදගත් වෙනවා. අපි යන්නේ කොතෙන්ටද කියන දේ දැනගන්න පුළුවන්. මේක නුවණක් විදිහට හොඳටම නුවණක් විදිහට යොදා ගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ කෙලෙස් නිවීම සාක්ෂාත් කරන උතුමන් වහන්සේ නමකටමයි. හැබැයි අනුමාන ඥානයක් විදිහට හරි අපිට තිබීම වැදගත් වෙනවා. අපි යන්නේ කොතෙන්ටද කියන මේ දේ පිළිබඳව. හොඳයි කල්පනා කරගන්න. අද දවසේදී අපි පරිනිබ්බාන ඥානය පිළිබඳව මේ විදිහට තේරුම් ගත්තා. අපි ඉදිරියේදී අනික් ඥාන පිළිබඳව ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. අද ධර්ම ශ්‍රවණය කිරීම තුළින් හැම කෙනෙක්ම වටිනා කුසලයක් සිද්ධ කරගත්ත මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්තා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පදිංචි ඒ පින්වත් මහත්මයක් විසින්
එතුමිය බලාපොරොත්තු වෙනවා මීට වසර 10කට පෙර මිය පරලෝ ගිය ආදරණීය පියතුමාණන් වන කරුණාපාල දයාසේන මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ වගේම මීට වසර 40කට පෙර මිය පරලෝ ගිය ආදරණීය මෑණියන් වන පර්ල් දයාසේන ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න අපි මේ සිද්ධ කරගත්ත ධර්මදේශනාව තුළින්, ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් ඒ මිය පරලෝ යන්නට යෙදුණු කරුණාපාල දයාසේන පියතුමන්ටත් පර්ල් දයාසේන මෑණියන් ඇතුළු මෙලොව වශයෙන් සහ සාංශාරික වශයෙන් පින්වත් ඔබ සෑම සිළු දිනා නමින් මේ ගිහිල්ලා පින් බලාපොරොත්තු වන සෑම සිළු ඥාති වර්ගයාම මේ පින සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ හැම ඥාතිවරයෙකුටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයේ දරන ඕක්ලන්ඩ් නුවර පදිංචි ඒ පින්වත් මෑණියන් ඇතුළු ඒ සෑම සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් බෞද්ධ මාධ්‍යාලයේ සිළු දෙනාටත් සියලුම මහා සංඝරත්නයටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම